ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වතුන් ඔබ හැම දිනාටම අලුත් දවසක ආරම්භයත් සමග ආරම්භ වූ දවස ධර්මානුකූලව ගත කරන්නට අදත් ඔබට මග කියා දෙමින් අපි සූදානම් වෙනවා සිකුරාදා දවසේදී විකාශනය කරන සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්නට පින්වතුනි ශාන්තිනායක ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝකවාසී සත්වයන්ට පෙන්වා දෙන්නට කටයුතු කළ දේශනා කළා වූ උත්තරීතර බෞද්ධ දර්ශනය තුල අන්තර්ගත වන ධර්මතාවයන් සුවිශේෂී ධර්මතාවයන් පිළිබඳව සවිස්තරාත්මකව සිහිපත් කෙරෙන විශේෂයෙන්ම අපේ නිවන් මඟට බාධා පමුණවන අපේ ධර්මානුකූල ජීවිතයේ සාර්ථකත්වයට බාධා පමුණවන අප තුළ පවතිනා වූ ඍණාත්මක සිතුවිලි පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරලා තිබෙන පංච නීවරණ ධර්මතාවයන් පිළිබඳවයි අපි මේ දිනවල සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන තුළින් සාකච්ඡාවට ලක් කරමින් ඉදිරියට පවත්වාගෙන එන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙනකොට නීවරණ ධර්මතාවයන් 4ක් පිළිබඳව අපි සාකච්ඡාවට ලක් කරලා අවසන්. විශේෂයෙන්ම අපි පසුගිය සතියේදී 4 වන නීවරණ ධර්මතාවය වන උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මතාවය නොයසේනම් අප තුළ පවතින අපේ සිත තුළ පවතින නොසන්සුන්තාවය නොයසේනම් සිත තුළ පවතිනා වූ විසිරුණු ස්වභාවය පිළිබඳව අපි සාකච්ඡාවට ලක් කරන්නට කටයුතු කළා. ඉතින් ඒ දේශනාවේ තවත් දිගුවක් ලෙසට අපි අද දවසේදී සාකච්ඡාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා පංච නීවරණ ධර්මතාවයන් තුළ අන්තර්ගත වන්නා වූ පස්වන නීවරණ ධර්මතාවයේ බවට පත්වෙන විචිකිච්ඡා කියන නීවරණ ධර්මතාවය පිළිබඳව. පින්නතුනි අපි හැම කෙනෙක්ගේම සිත් සතන් තුළ විවිධ වූ අවස්ථාවන් වලදී විවිධ වූ කාරණාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් පවතිනා වූ පදනම් විරහිත වූ සැකේ පිළිබඳවයි මේ විචිකිච්ඡා කියන නීවරණ ධර්මතාවය තුලින් අපට සාකච්ඡාවට ලක් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතන අපි සූදානම් මේ පිළිබඳව හරවත් වූ දේශනාවක් ඔබ වෙනුවෙන් අද දවසේ මෙතෙන් සිට ලැබෙනා වූ පුණ්‍යවන්ත හෝරාව තුල විකාශනය කරන්නට. ඉතින් මේ පිළිබඳව අපට අදත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළා වූ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනාම සාදුනාද පවතුමින් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ දේශනාව ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන සුපින්වතුන් පිරිස අද දවසේදී වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඉතින් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අපි මේ පින්වත් පිරිසට ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම මල්වට්ටිය ගෞරවනීය දේශකයන්න් වහන්සේට අතගස්වමින් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඉන් අනතුරුවයි දහත්වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ අනුව පින්නතුනි අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ කොළඹ 5 හැවලොක් සිටිහි වෙසෙන අයෝනා හා අනුර වික්‍රමසිංහ යන දෙපළ, ඒ වගේම කොළඹ 5 ක්ලාසන් පෙදෙසෙහි වෙසෙන ඉමේෂා විජේ වික්‍රමත්, ඒ වගේම එක්සත් රාජධානියේ වෙසෙන තුෂාරි වික්‍රමපාල යන මහත්ම මහත්මීන් පිරිස විසිනුයි අද දවසේ මේ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාටමත් අපි පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට මේ අවස්ථාවක් කරගනිමින් අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන පංච නීවරණ ධර්මතාවයන් තුල අන්තර්ගත වන්නා වූ පස්වන නීවරණ ධර්මතාවය වන විචිකිච්ඡා කියනා වූ ධර්මතාවය පිළිබඳව අද දවසේදී දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි හැම දිනවම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව අද දවසේ දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් අද සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයේ ගෙන කටයුතු කරන අයෝනා සහ අනුර වික්‍රමසිංහ මහත්මයා මහත්මීන්, ඉමේසා විජේ වික්‍රම මහත්මීන් සහ තුෂාරි වික්‍රමපාල මහත්මීන් ඇතුළු පවුල්වල දරුවන් හා පින්වත් හැම දිනාටමත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත්, ඒ වගේම මේ රටෙහි හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සැවමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ
හැම සැනසෙල්ලක් වේවා. උතුම් වූ සිව්සස් දහම් අවබෝධයේ පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පල්මු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං හමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති. අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාම සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ දිනවල බහුතර පිරිසක් පවත්නා ස්වභාවය අනුව රටෙහි යම් විටක සිත් තුළ ආවේගීශීලී සිතුවිලි සකස්ව පවතින බව දකින්නට තිබෙනවා. ඒ වගේම අහන්නට ලැබෙනවා.
අප මේ දේශනාව සාකච්ඡාව සිද්ධ කරන්නේ යම් වූද අවබෝධයකින් හෝ තරමක් දුරට හෝ ගෘහස්ත පිරිසට ආමන්ත්‍රණය කළොත් තරමක් දුරට හෝ දැනුමකින් ඔබට ගිය අවබෝධයකින් තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට නිවන් මඟ අරමුණු කරගෙනයි. එනිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝරත්නයේ සරණ යනවා. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි විග්‍රහ කරගත්තොත් මේ ජීවිතයේ කෙලවර දක්වාම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නම් කෙටියෙන් අපි සාරාංශ කරගත්තොත් සාරාංශ කර ගැනීම අපහසුයි. නමුත් අපිට වැටහෙන ආකාරයෙන් මහා කරුණාව සහ මහා ප්‍රඥාව. කරුණාව ප්‍රඥාව කියන වචන දෙක උත්තරීතර ලෙස සලසගෙන මහා කරුණාව මහා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එනම් අනුගමනය කරනවා. අනුගමනය කරනවා කියන තැනින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් දරුවෙක් පාසල් යනවා හෝ යවනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ? ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා නැවත ගෙදර එනවා කියන එකද? නැහැ. දැනුම, අවබෝධයේ ජීවිතයට ඵලදායි ලෙස උපකාර කර ගැනීම හා තමන්ටත් අන්‍යයන්ටත් ඵලදායි ලෙස ජීවිතය පවත්වන්න උපකාරක ධර්ම පෙළක් අධ්‍යයනය තුලින් ලබා ගැනීම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ මහා කරුණා ගුණය මහා ප්‍රඥාව අනුක්‍රමයෙන් අශෘතව පෘථග්ජන ජීවිතේ පටන් කල්යාණ පෝතුජ්ජන කියන තැනකට නැගී සිටීමෙන් ඉන් අනතුරුව චූලසෝතාපන්න සෝතාපන්න ආදී වශයෙන් මාර්ගඵල අවබෝධයේ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමයි. ඒ තමයි බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අරමුණ වෙන්නේ. එහෙම නැති වුණොත් තමන් වංචා කිරීමක් මේ කරන්නේ. ඒ නිසා තරමකින් හෝ අපි ඒ අවබෝධයට පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා මේ දෙපාර්ශ්වයේම මනාලෙස සිත සිහි පිහිටුවා ගත යුතුයි. එතකොට අපට මේ වර්තමානයේ පවත්නා ගැටලු වලට විසඳුම් සොයන්න බැරිද? පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ අමතක නොකොට සීලේ පිහිටලා. සීලය කියන තැන අවබෝධය තිබෙන්න ඕනේ. ඒ අවබෝධය සම්ම ප්‍රඥාව ඇසුරු කරගත්ත අවබෝධය වෙන්න ඕනේ. හික්මෙන්න ඕනේ ඒ අවබෝධයත් එක්ක. නැත්තම් කතා නොකොට වාඩි වෙලා පැත්තකට වෙලා බිම බලාගෙන සිටින්න පුළුවන්. එනමුත් හිතේ තරහව, වෛරය, අමනාපය, පරිගැනීම තිබෙනවා නම් ඒක ධර්මානුකූලව හැබැයි හික්මීමක්, සංවරයක්, විනයක්, ශික්ෂණයක් වෙන්නේ නැහැ. එනිසා කායිකව පැත්තකට තබා තිබීම ගැන පමණක් නම් කතා කරන්නේ. අසනීප වුණොත් ඒ අයම තමයි සිල්වන්ත අය. මොකද නැකිට ගන්න බැරි වුණොත්, කතා කරගන්න බැරි වුණොත්, අස්කම් පේන්නේ නැත්තම් හොඳම සිල්වන්ත අය ඒ අය වෙන්න පුළුවන්. මොකද කය අනුව බැලුව. නමුත් හැබැයි සීලය සකස් වෙන්නේ සිතේ ඇති කරගන්නා වූ අවබෝධය අනුව. ඒට හේතුව සිත තමයි සියල්ලට මුල් වෙන්නේ. සිත තුළ තමයි කර්ම සකස් වෙන්නේ. සිතින්ම තමයි කර්ම ක්ෂය කරන්න ඕනේ. සිතින්ම තමයි මේ පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. සිත තමයි සත්‍යය සසරේ රැගෙන යන්නේ. සත්‍යව මෙහෙවන්නේ. එතකොට පිරිසුදු වීම හෝ මේ කුසල කුසල ධර්ම බැහැර කිරීමේ මුලින් අකුසල බැහැර කළ කුසල් උපදවා ගන්නවා. අලෝභ දෝස සමෝහ වශයෙන් ඒ කුසලයේ උපකාර කරගන්නෝ යතහ භූතම් පජානාති විදර්ශනාවට. හැම අරමුණක හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාම එන්නේ නැති වෙනවා. හටගත්ත වගේම බිඳී නැති වෙනවා. උදයව්‍ය ආදී වශයෙන් හට අරගෙන බිඳී නැතිව යාම අවබෝධයට කුසල පක්ෂය අවශ්‍යයි. ඒ සමාධියෙන් අපි සකස් කරන්නේ කුසලය. අවබෝධය ලැබුවට පස්සේ කුසල් අකුසල් කියන කම්මක්කයෝ කියන තැනින් දෙකම බැහැර වෙලා යනවා. ඒතර කුසල් අවශ්‍ය වෙන්නේ නැහැ, අකුසල් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් නතර වෙලා තිබෙන්නේ. කෙලෙසුන් සකස් වීම නතර වෙලා තිබෙන්නේ. එතකොට සසරේ පැවැත්ම කියන එක එතන නතර වෙනවා. මේ තමයි කෙටියෙන් ඊටාම වචන සරල කීපයකින් ඒ දැක්වීම. ඒ අවබෝධය අපට තිබෙන්න ඕනේ. ඒ නිසා පවත්නා ගැටලු වලට අවබෝධයෙන් සම්මා ප්‍රඥාවෙන් යුතු හික්මීමෙන් යුක්තව කටයුතු කළ යුතු වෙන. ඒට හේතුව කුමක්ද? මේ හැම දේශනාවකම ආරම්භයේ සඳහන් කරනවා මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඊටාම දුර්ලභ කරුණක්. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව.
මම ඔබට මුලින් සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් මේ අවබෝධයත් එක්ක අපිට සිටින්න ඕනේ. දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතය ඊටාම වටිනා අවස්ථාවක් මේ තියෙන්නේ. මේ අවස්ථාව වරදගත්තොත් එතකොට අප්‍රමාණ කාලයක් සතර පාය පිදිලා දුක් විඳලා දුර්ලභව ලබාගත මනුෂ්‍ය ජීවිතය මේ අවස්ථාව වරද්දවා ගත්තොත් නැවත සතර පාය ඉපදිලා ඉමක් කොනක් නොපෙනෙන දිගු සසර ගමනේ වැඩිපුරම සතර අපායෙම ඉපදිලා දුක් විඳින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යනුම යයි අපි පොරොන්දු වෙන ඔබ මම සහ අප අනිකුත් අයටත් හිතන්නට යයි ආරාධනා කරනවා. දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හිතන්නට යයි ආරාධනා කරන අනිකුත් අයටත්. ඒතකොට සියලු දෙනාම ඒ බව තේරුම් අරගෙන ඉමක් කොනක් නැති දිගු සසර ගමනේ අනමතග්ග කියන වචනෙන් පැහැදිලි කළ කෙලවරක් නැති ඒ බව තේරුම් අරගෙන මේ කෙටි ජීවිතය මේ මනුෂ්‍ය ජීවිතයේ කෙටි සම්මතයේ තුල අවුරුදු 100ක් 110ක්යි පැවසුවත් වර්තමාන යුගයේ තුල නමුත් බොහෝ කෙනෙකුට 100ක් භුක්ති විඳින්නට නොමැති බව ඊටාම පැහැදිලි. මොන තරම් අස්තිර ජීවිතයක්ද මේ පවතින්නේ. ඒ නිසා අපි මේ මුණ ගැහිලා තිබෙන මුහුණ පාන මේ ගැටලු අවබෝධයෙන් යුක්තව අවබෝධයෙන් යුතුව විනය ශික්ෂණයෙන් යුක්තව හැකිතා දුරට විසඳා ගැනීම අවශ්‍යයි. ඒ වගේම හට අරගෙන බිඳී නැතුව යන්නේ නම් සියල්ලම කෙලෙසුන්ගෙන් තොරව තද ඇලීමක් හෝ ගැටීමක් අවිජ්ජා දෝමනසයන්ගෙන් තොරව ඒවා වලට මුහුණ දීම අප විසින් කළ යුතු වෙනවා. ඊට වඩා වෙන කළ හැකි යමක් නැහැ. එහෙම නොකළොත් නැතයි ගැටලුයි කියන තැන්වලත් තවත් අප්‍රමාණ කයින් පමණක් නෙමෙයි සිතුනුත් දුක් විඳගෙන සිතිනුත් අප්‍රමාණ දුක් විඳගෙන දැන් බාහිර ඇතිවන ගැටලුවකට අවබෝධයෙන් මුහුණ දුන්නොත් සිත හැකිතා දුරට සංසුන්ව පාත්තා ගත්තොත් තරමක් හරි සැනසෙල්ලක් තිබෙනම ඒ වගේම යම් වූද නිවැරදි පිළිතුරුත් හොයාගන්න පුළුවන්. අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියත් අනුන්ගේ උපකාරයත් එක්ක අපි අනිත් අයටත් උපකාර කරමින් ආදී වශයෙන් එහෙම නොවුනොත් කය ගිලන් වෙනවා වගේම සිතත් ගිලන් වුණොත් අප දෙපාර්ශ්වයෙන්ම මහත් වූ දුකක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මයෙන් සැනසෙල්ලක් අපි ලබමු කියන ආරාධනාවෙන් අද සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවන්ත පුතුණන් සඳහන් කළා වගේ විචිකිච්ඡා නීවරණය. දැන් වැඩි පිරිසක් තුළ මේ නීවරණ ධර්ම නිසා මාර්ගයේ ඇහිරිලා තියෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් මේක කටපාඩමේ තියෙනවා. ධර්මයේ අහන කතා කරන වැඩි පිරිසකට කටපාඩමේ තියෙන විභාගයට සමත් වෙන කටපාඩම් කළා දෝ කියලා හිතන තරමට කටපාඩමේ තියෙනවා. හැබැයි එය යම් විටක තේරුමිනුත් බොහෝ පිරිසක් දන්නවා. නමුත් එයට අනුගත වෙලා මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ සඳහන් කළා වගේ එය මේ පිඬුවක් හැදුවට පස්සේ සකස් කළාට පස්සේ මේ එකතු කරන ලද පිඬු සකස් කරාට පස්සේ මනාකොට එහි රසය තියෙනවා වගේ ධර්මයේ එක්තැන් කරලා සාරාංශ කොට අවශ්‍යතාව අනුව සිතුවිලිත් එක්ක ගලපලා බලලා එයට අනුගත වෙන්න පුළුවන්ද? තමාගේ හිත තුළ තරහ, වෛරය, දැඩි ආසාව බැහැර වෙලා සිතුවිල්ලකින්වත් අන් අයෙක් කෙරෙහි අජ්ජත් වශයෙන් තමා කෙරෙන්වත් ඒ කිලේශ ධර්මයන්ට ලෝභ දෝෂ මොහ කිලේශ ධර්මයන් මුල් වුණු සිතුවිල්ලක් පහළ නොවි අන්නයටත් එය බාධාවක් ලෙස ප්‍රකාශන කොට හෝ ක්‍රියා නොකොට පවත්වන්න තරම් අපි ඒ ධර්මයේ තුලින් අනුගතව ජීවිතය පාත්තනවද කියලා දැනෙන්න ඕනේ. ඒ නිසා නීවරණ ධර්ම ධම්මග වළක්වනවා. නිවන් මඟ අහුරනවා. ඒ වගේම අපායට දුගති මාර්ගයට පක්ෂයි. සුගති මාර්ගයට විපක්ෂයි. ඒ වගේම නිවන් මඟ මුළුමනින්ම බැහැර කරනවා. අන්ධකාරයට දුකට කැඳවීමක් සිද්ධ කරනවා. ඒ නිසා අවබෝධයෙන් යුක්තව මේ නීවරණ ධර්ම පිළිබඳව අපි මාර්ගය තුල සකසා ගත යුතුයි. අද අවසන් කරුණ නිවන ධර්ම පහේ විචිකිච්ඡාව. අපි තුල විචිකිච්ඡාව තියෙන විට මා තුල විචිකිච්ඡාවක් තිබෙනවා කියලා දැනගන්න ඕනේ. විචිකිච්ඡාව නැතිව තිබෙන විට විචිකිච්ඡාව නැතයි ඒක නුවණින් සම්මා ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් Taman දැනගන්න ඕනේ වැටහෙන්න ඕනේ. එතකොට විචිකිච්ඡාව දැන් නැහැ නැති වූ විචිකිච්ඡාව පහළ වෙනම නම් දැන් විචිකිච්ඡා පහළ වෙනවා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම විචිකිච්ඡා පහළ දැන් බැහැර වෙමින් ප්‍රහාණය වෙමින් පවතිනවා කියලා
Taman දැනගන්න ඕනේ. ඊට පස්සේ පහ වූ විචිකිච්ඡාවේ නැවත හට ගැනීම සිදු වෙන්නේ නැහැ කියලා ඒ අවබෝධය පවතින්න ඕනේ. මේක තමයි විචිකිච්ඡාවෙන් සිද්ධ වෙන්න ඕනේ. විචිකිච්ඡා කියන්නේ එතකොට සැකය. දෙමන් සංධියකට, තුන්මන් සංධියකට, හතරමන් සංධියකට පැමුණුනොත් මාර්ගය නොදන්න කෙනෙක්. තමන්ට අවශ්‍ය මාර්ගය නැත්නම් තමන්ට අවශ්‍ය ගමනාන්තයට මාර්ගය නොදන්න කෙනෙක් නොදැන ආවොත් දෙමන් සංධියකට, තුන්මන් හතරමන් සංධියකට මොන පැත්තට හැරෙනවද කියලා දන්නේ නැහැ වගේ විචිකිච්ඡාවෙන් යුක්ත වුණොත් නිවන් මඟට තිබෙන අදහස නැති වෙලා යනවා. සුගති මාර්ගය පිළිබඳ අදහස නැති වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි දැහැමින් පෝෂණයව මේ හැම අරමුණක් දැකගෙන අවබෝධයෙන් යුක්තව කොහොමද කටයුතු කරන්නේ කියන අදහසටත් හිතේ සැකයක් පවතින්නේ. දැන් එතකොට විචිකිච්ඡාව බුද්ධ ආදී අටතැන්හි සැකය. දැන් මේකත් කටපාඩමින් බොහෝ කෙනෙක් දන්නවා. සැකයක් නැතිව වෙන්න ඕනේ. මොනවද ඒ සැක අට කියන එක දන්නවා බොහෝ පිරිසක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය පළවෙනි කන්න. ධර්ම රත්නයේ කෙරෙහි සැකය. ආර්ය සංඝ රත්නයේ කෙරෙහි සැකය. ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා විශේෂයෙන් සීලය මුල් කරගෙන ත්‍රිශික්ෂාව කෙරෙහි ඇති සැකය. අතීත භවයේ කෙරෙහි ඇති සැකය. අනාගත භවයේ කෙරෙහි ඇති සැකය. අතීත අනාගත භව දෙකම කෙරෙහි ඇති සැකය සහ පටිච්ච සමුප්පාදයේ කෙරෙහි ඇති සැකය. දැන් මේ අදහස කටපාඩමින් පිළිවෙලට අරගෙන අපි මට සැකයක් නැහැ කියනවට වඩා මේ එක කරුණක් අරගෙන අපි ලෞකික ලෝකෝත්තර වශයෙන් අපි කොහොමද සැකයකින් තොරව සිත හා සිතුවිලි පවත්වන්නේ කියන අදහස අවබෝධයක් තිබෙන්න ඕන. අපේ පළවෙනි ප්‍රශ්නය ජීවන්ත පුතේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයකින් තොරව අපි අවබෝධයට පැමිණිලා තියෙනවද? දැන් ගැටලුව පවතින්නේ පින්වත්නි බොහෝ කෙනෙක් ඒ ගැන හිතපු නැති එක. හිතන්නේ නැති එක. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අපි බෞද්ධය. නැත්තම් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව. හැබැයි ජීවිතේ අපි ගැටලු වලට මුහුණ දෙනකොට සැප හෝ වේවා දුක හෝ වේවා. දැන් සම්පත්තියක් ලැබුවත් හොඳට ඉගෙන ගන්නවා. උසස් අධ්‍යාපනයක් ලබනවා. රැකියාව, විවාහය, දරුවෝ, ගේ දොර මේ ආදී වශයෙන් පැවිදි ජීවිතවලත් ඒ ලෙසින් හිතන්න පුළුවන්. සිව්පස්සේ මැනමින් ලබලා යහපත් වූ කල්යාණ මිත්‍ර දායක පිරිසක් ලබලා ආධ්‍යාත්මික තමාට වගේම බාහිර අන් අයට ධර්මයෙන් පිහිටවිය යුතු ආධ්‍යාත්මික කටයුතු මේ දේවල් කිරීම. මේ දේවල් සිද්ධ කරනවා. ඒවා සිද්ධ කිරීමේදී තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියපු තැන අපි අවබෝධයෙන්මද මේ දේ සිටින්නේ කියන තැනක පවතින්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ නම් කවුද? මා කෙටියම සඳහන් කළා මහා කරුණාව සහ මහා ප්‍රඥාව. ඒක පින්වත්නි සංකේතවත් කරන්නේ හදවතයි මොළයයි කියලා. ඒක දහමේ නෙමෙයි අපි සාමාන්‍ය ලෝකයේ. හදවතෙන් කරුණාව, මොළයෙන් ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව කියන්නේ මොළය නෙමෙයි. ඒක මනස විඥාණය. නමුත් ඒක බාහිර ලෝකයට තේරෙන තැනකට සංකේතවත් කළා මනුෂ්‍යයන්ට හදවතයි මොළයයි එක එකතු කරගන්න කියලා. දහමට ගත්තොත් හදවතයි විඥාණයයි. මේ දෙක තමයි සංකේතවත් කරන්නේ. එතකොට මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. ඒ බුදුරජාන් වහන්සේ සරණ යනවා. ඊළඟට ඒ ඔස්සේ ධර්ම රත්නේ ආර්ය සංඝ රත්නයත් අපි උපකාර කරගන්නවා. එතකොට සැපයක් ලැබපු තැන සැප ලැබුවා. මේ සැපය නිසා තණ්හා මදමාන දිට්ටි ඇති නොවෙන්න වග බලා ගන්න ඕනේ. මොකද සැප කියන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාකයක්. හොඳට ඉගෙන ගත්ත කියන එක. ඒ තුලින් රැකියාවක් සම්මතයේ තුල ලැබුවා කියන එක. කැමැති අය විවාහයටපත් වුණා කියන එක. දරුවෝ ලැබුවා කියන එක. ගේ දොර හදාගත්ත ආදී වශයෙන්. දැන් මේවත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක. තමා තුලින්ම දකින්න පුළුවන් මම මේ අරමුණ ගන්නේ දැන් මම සැප ලැබලා කියලා. ඉගෙනීම රැකියාව විවාහය දරුවෝ ගේ දොර ඔස්සේ. එතකොට කවුද මම කිව්වේ? මම කිව්වේ ධාතු ස්කන්ධ ආයතනයන්ගේ එකතුව. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයට තමයි දැන් මේ සම්මුතිය තුල මම කියන්නේ. ඒක තමයි ධාතු කිව්වේ අර රූපස්කන්ධයේ තියෙන පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතර. තද ගතියේ වැగిරෙන බව උෂ්ණේ වායුව. ඊළඟට
නැවතත් ස්කන්ධ පහම රූප වේදනා සංඥා සංකාර විඥාන ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මන. ඒ තේරුම් ගන්න තමයි ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ පුඤ්ජයට තමයි මම කියලා සම්මුතිය පාත්තන්නේ. මෙහත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. එතකොට දැන් අර අපි ගත්ත අරමුණ සැපයි කියලා. දැන් හිතින් හිතනවා. මේ කයත් එක්ක රූපස්කන්ධය පවත්වා ගන්නකොට සැපයි කියපු දේවල් ඉගෙනීම රැකියාව ඒ තුලින් ඇති කරගත්ත මිල මුදල් ඔස්සේ ලබාගත් ධන දාහනේ හෝ දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් හා ඊට පස්සේ ඇති කරගත්ත බාහිර දේවල් දැන් මට ආහාර පාන ඇඳුම් පැළඳුම් වල පටන් සැපයි. හැබැයි මේ රූපස්කන්ධයත් මුල් කරගෙන නාමස්කන්ධයත් වේදනා සංඥා සංකාර විඥාන මේවත් එකතු කරගෙන තමයි දැන් මේ සැප කියලා අරමුණ ගත්තේ. දැන් මාව ගිලන් වුණොත් රූපයත් එක්ක. ඒ තුල අනෝබෝධයෙන් ගිලන් වෙනකොට ලෙඩ වෙනකොට අපි දකින්න දුක්ඛ කියලා. දැන් මොනතරම් මේ පහසුකම් තිබුණත් හොඳට මාලිගාවක් වගේ තිබුණත් ආහාර පාන තිබුණත් මොනව තිබුණත් දැන් මට නැගිට ගන්න බැරි නා. කුසරි දෙනවා නම් ඒ වගේම අභ්‍යන්තර දුක් පීඩා තිබෙනවා නම් දැන් මට අර ලෞකික ලෝකේ සැපයි කියලා දීපු දේවල් දැන් මට සැපක් නෙමෙයි. දැන් මම දුක කියන්නේ. දැන් මේ ආදී වශයෙන් ඊළඟට සංඥාව අපි කොහොමද ගන්නෙ? ඒ ගන්න හැම දෙයක්ම මම කියලා මුල් කරගෙන නම් මට මේව වෙන්න ඕනේ. මේ විදියට පවතින්න ඕනේ. මේක සිදුවිය යුතු නැහැ. මේක තමයි මේ ආදී වශයෙන් දැන් සංඥා ගන්නවා. ඊළඟට අපි අරමුණු හදා ගන්නවා. ලෝභ දෝෂ ආදී වශයෙන්. කැමැති අරමුණට ඇලෙනවා, අකමැති අරමුණට ගැටෙනවා, සංස්කාර හදා ගන්නවා. මේවා කර්ම විඥාණයෙන් ඊළඟට ඒවා හඳුනගෙන ඒකත් එක්ක අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් එතකොට අර සැපයි කියපු දේ දුකටපත් වෙලා. ඉතින් දුකත් එක්ක ඊළඟට කටයුතු කරනවා. මෙන්න මේ නිසා සැප වුණත් තණ්හා මදමාන දිට්ඨියෙන් තොරව අපි ඒක පවත්වා ගන්න තරම් අපි එතෙන්දි වචනේ පටන් ගන්නවා උපේක්ඛා කියලා. උපේක්ෂා ස්වභාවය හිතේ පාත්ත ගන්න. සැප වුණත් ඔබට වැටහෙන විදිහ සඳහන් කළ නිහතමානී ගුණයෙන් යුක්ත වෙන්න. පෙරදා ඔබ ජීවිතය ගැන දැකලා අන් අයට උපකාර වීම, ප්‍රිය වචනය, ප්‍රිය සිනහව, කරුණා මෛත්‍රිය කිසිවිටකවත් තමන් උසස් කළ අනිත් අය පහත් කරලා හිතන නැති ස්වභාවය මේ ආදී ස්වභාවයටපත් වෙලා මේ සැප වුණත් ඒක වෙනස් වෙලා නැති වෙලා යන්න පුළුවන්. අර මා විස්තර කරා වගේ අපි සැපගත්තේ අරමුණුත් එක්ක මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන ස්කන්ධ පංචකය අපිට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට අර ලෞකික ලෝකෙ මොන සැපයි කිව්වත් එතකොට මේක සැප හැටියට අපිට ගන්න වෙන්නේ නැහැ. මොකද අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කයට ස්කන්ධ පංචකය යටත් වීම නිසා. ඒක පැහැදිලිනේ. යම් කෙනෙක් Tamanටමයිති රෝහලක අසනීපුණොත් එම Tamanටමයිති රෝහලේ ඉන්නේ. හැබැයි ඒක එතකොට තමන් ගිලන් වෙන්නේ ඉස්සෙල්ලා ලක්ෂ ගානකට ප්‍රතිකාර දීපු ස්ථානේ අයිතිකාර තමන් ඉන්නවා. හැබැයි දැන් තමන් ගිලන් වෙලා. දැන් ඒ ස්ථානය ගැන තමන්ට මොකද්ද දැනෙන්නේ? අනවබෝධයෙන් කටයුතු කළොත් දුක කියන එක මොකටද ඉතින්? මේ වගේ ස්ප්‍රීතාල රෝහල් සිය ගානක මං අයිති වුණත් මට ඉතින් යථාර්ථය මේක තමයි සියලු දෙනාටම වගේ. අනේ ඒ දැක්මත් එක්ක සැප උපේක්ෂාවට එන්න ඕනේ කියලා කිව්වේ අන්න ඒ අදහස. ඒතර දුක්ඛ කියන තැන ස්වභාවයෙන්ම හැදෙනවා. සැපේදී උපේක්ෂාව පුරුදු කරපු අය දුක්ඛේදී හඬන්නේ වැළපෙන්නේ නැහැ. මොකද සැපේදී උපේක්ෂාවක් ගත්තේ අවබෝධයෙන්. හට අරගෙන බිඳී නැතිව යනවා ස්ථිර සදාකාලික නැහැ. ඒතර දුක්ඛයට මුහුණ පානකොට අවශ්‍ය තැන අපි පිළියම් යොදනවා. හැබැයි හඬා වැළපෙන්නේ නැහැ. සමහර දේවල් වලට පිළියම් යොදන්න බෑ. දැන් ප්‍රිය කෙනෙක් සැපයි කියලා හිතලා හොඳින් ජීවත් වෙලා මියදුනොත් එහෙම ඒ දුක්ඛේ නැවත ගෙන්නන්න බෑ. හැබැයි ධර්මයේ තුලින් ඒක සැනසීමකට සංසිඳීමකට ධර්මානුකූල වචනේ පස්සද්ධියකට සැහැල්ලු සංසිඳීමකට හිත පමුණවන්න පුළුවන්. දැන් මෙන්න මේ ආදී වශයෙන් අපිට පවත්වන්න තරම් සැප දුක් මධ්‍යස්ථ කියන අවස්ථාවන්හි අපිට පුළුවන්කමක් තිබෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. මහා කරුණාවයි මහා ප්‍රඥාවෙන් යුක්ත තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. බුදුහාමුදුරගෙන් දැන් සැකයක් අපිට නැහැ. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව අපි සැකයකින් තොරව මාර්ගය තුල පිළිපන් ශ්‍රාවකයන් බවට පත් වෙනවා. එතෙන්දී අපිට උපකාර කරගන්න පුළුවන් ශ්‍රද්ධාව කියන ගුණය. යෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවරහං ආදී වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ අවබෝධය කෙරේ ගුණ දැන පහදින්න ඕනේ. ඒකට ඉතිපිසෝ භගවරහං ආදී වශයෙන් ඒ බුදු ගුණ විස්තර ඇතුව
අපට ගලපාගෙන නුවණින් දැක තිබෙන්න ඕන. දැන් මේක දීර්ඝ කතාවක් එකින් එක ගත්තොත්. එතකොට එහෙම ಗುಣදැන පැහැදුණු කෙනෙකුට තථාගත බුදුරජාන් වහන්සේ කෙරෙහි අපි හඳුනන ශ්‍රද්ධාව කියලා. එතෙන්දී තව කාර්යයක් සිද්ධ වෙන්න ඕන ওই ශ්‍රද්ධාවත් එක්ක. බලන්න මතක තියාගන්න පුළුවන්ද කියලා. සම්පසාදන ලක්කන සද්දා, සම්පක්ඛන්දන ලක්කන සද්දා, සද්ධාන සද්දා, ඕකප්පන සද්දා, ආගම සද්දා, අධිගම ශ්‍රද්ධා කියලා හැදෙන්න ඕනේ. දැන් ඔබ අහලා තියෙන බොහෝ විටක අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා කියලා. යථා අවබෝධයකින් තොරව නම් අමූලිකා ශ්‍රද්ධා. අවබෝධයකින් යුක්ත නම් ආකාරවතී ශ්‍රද්ධා. හැබැයි ඊට වඩා ගැඹුරින් මෙතන සඳහන් කරනවා සම්පසාදන ලක්කන සද්දා, සම්පක්ඛන්දන ලක්කන සද්දා, සද්ධාන ලක්කන සද්දා ආදී වශයෙන් කාමච්ඡන්දාදී අකුසල ධර්ම බැහැර කරගෙන සංසිඳුවාගෙනම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. දැන් මේ නීවන ධර්ම වලට සමීපයි පුතේ. එහෙමයි. කාමච්ඡන්දාදී අකුසල ධර්ම සංසිඳවගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. ඒ වෙන්න ඕනේනේ. සම්මුතියට සීලය පිහිටලා අරමුණු පැවැත්වුවත් ඒත් පරමාර්ථ වශයෙන් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ඵල විපාක මේ අරමුණු හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන තැනක පවත්තලා මෙහි දැඩි ඇලීමක් ඉවත් කරගන්න. සම්මුතිය තුල අත්තල් පටලාගෙන ඉන්නවා. ඉගෙනීම උත්සාහයෙන් කටයුතු කරනවා. රැකියාව මන අවබෝධයෙන් කටයුතු කරනවා. ලෞකික දියුණුවට කටයුතු කරනවා. හැබැයි උපාදාන තත්ත්වේ නැහැ. දැඩිව ඇලීමක් නැහැ. හොඳින් බැරි නම් නරකින් හරි කියලා. ඉතින්ට යන්නේ නැහැ. මොකද හට අරගෙන බිඳී සියල්ල නැතිව යනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කෙරේ පහදිනකොට කාමච්ඡන්දාදී අකුසල ධර්ම වල සංසිඳීමක් Tamante තිබෙනවා කියලා පෙනෙනවා. එතකොට සක්විති රජතුමා ළඟ උදුකකේප කියලා මාණික්කයක් තියෙනවා. ඕනෑම බොර ජලාශයකට මේ මාණික්කය දැම්මොත් ඒ ජලාශය පෑදෙනවා. උඩින් බැලුවම පත්ල පේන තරමට. ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනකොට අපේ සිත කාමච්ඡන්දාදී අකුසල ධර්මයෙන් බැහැර වෙලා හිතේ සංසිඳීම ඇති වෙන්න ඕනේ. ඒකයි අදහස් කරේ. සම්පක්ඛන්දන ලක්කන සද්ධා. එතෙන්දී ලෝභාදී අකුසල ධර්ම වල බැහැරවීමක් සංසිඳෙන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ කියන වචනේ දැඩි ඇලීම කියන එක. අවිජ්ජා, කාමයේ, රතිය, නන්දිය, ලෝභය මේ ආදී වශයෙන් මේ සියල්ල සංසිඳන පටන් ගන්නවා. දැන් ඔබේ ගෘහස්ත ජීවිතවල දෙමව්පියෝ දරුවෝ, ස්වාමියා බිරිඳ, සොහොයුරු සොහොයුරියා, ගේදොර රැකියාව දැන් මේවා පවත්වන අපි දැන් මෙතන සීලය කියන තැන අදහස් කරන්නේම සම්මා ප්‍රඥාව ඇසුරු කරගෙන. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට සංකත සංඛාර වස්තු දැක ගැනීමේ හැකියාවක් ඇති සම්මා ප්‍රඥාව ඇසුරු කරගත්ත සීලයම. එතකොට ඒ සීලය ගෘහස්ත ජීවිතයේ වුණත් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් පවත්වන. ඔබට ඕනොන්ගේ මුහුණේ ප්‍රසන්න බව දැනෙනවා. ඔබේ වචනේ ගත්තොත් ආදරය කරුණාව ලෙන්ගතුකම දැනෙනවා. ඕනොන්ගේ හදවත හොඳින් අවබෝධ වෙනවා. දැන් අපි විස්තර කරගත්තා වගේ දුක සැප අපි දැක ගන්නවා. හැබැයි මේ සියල්ල තුලම අර සම්මා ප්‍රඥාව ඇසුරු කරගෙන නිසා ස්ථිර සදාකාලික නැහැ. මම මගේ මට ඕන විදිහට පවතින්න ඕන කියන ස්වභාවයක් මෙහි පවතින්නේ. මේ සියල්ල පණ ඇති හෝ පණ නැති සියල්ල සංකත සංඛාරයි. හට අරගෙන බිඳී නැතිව යන ඔබේ පවතින ආදරය ලෙන්ගතුකම. දැන් මේ ආදරය කියන්නේ අර දැඩි කාමෙන් පිරිපුන් වචන නෙමෙයි. අපි වඩාත් අදහස් කරන්නේ මෛත්‍රියකට ඇතුල් කරලා තියෙන්නේ. ආදරයට ඇතුල් කරලා තියෙන්නේ මෛත්‍රිය මෙතන. අන්නේ ඒ ලෙන්ගතුකමත් එක්ක ඔබ ජීවිතේ පවත්වන. එනේ හැබැයිම සිද්ධ වෙන්නේ. මොනතරම් දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා නුඹේ මුහුණ දැස බලාගෙන මට ලෙන්ගතුකමක් දැනෙනවා කරුණාවක් දැනෙනවා කියලා හිතුවා. හැබැයි මේ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත මමද ඔබදනේ. ස්කන්ධ පංචකනේ දැන් මේ පවතින්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්නේ. හට අරගෙන බිඳී නැති වෙනවා. එතකොට ඒකමතක කළා අපිට බලාගෙන හිටිය කියලා තේරුමක් නැහැ. අනර්ථයක් වෙන්නේ. තව තවත් බැඳීම ඔස්සේ කොහොමත් හට අරගෙන බිඳී නැති වෙනකොට ඔබට ඉතුරු වෙන්නේ ශෝකයක් දුකක් වේදනාවක් පමණයි. ඒ බලාගෙන ඉන්න ලෙන්ගතුකම කරුණාවත් එක්ක ඔබට ඕනේ නම් ඔය තුලින් සිතින් මවා ගත්තොත් මේ මුහුණේ හැම ඉවත් කරගන්නවා. ඊට පස්සේ හැම ඉවත් කරන මස් එහෙමත් හිතින් ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඇස් දෙකත් ඉවත් කරගන්නවා. දැන් හිස් කබල පේන්නේ. ඒ හිස් කබල තුල ඇස් නැහැ. දත් ටිකයි අර ඇට කැබිල්ලයි හිස් කබල්ලයි පමණයි අපිට පේන්නේ. එතකොට මස් ඔබවා
හමින් වසන ලද, ලේ වලින් ආලේප කරන ලද මේ මුහුණ දෙස තමයි අපි මේ බලාගෙන ඉන්නේ. මේක මම කරපු දෙයක්වත්, ඔබේ රූපයට ඔබ කරපු දෙයක්වත් නෙමෙයි. දෙමෝපියෝ කරපු දෙයක්වත් නෙමෙයි. මේක හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නිර්මාණය වූ මේ රුව එහෙම මේ දකින්නේ. ඒ ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. දැන් මේ අත දෙස බලාගෙන හිටියොත් විදර්ශනාවේ මේක දි รา ගෙන ගියාට පස්සේ අපි තුම ලෙඩ වුණාමත් ඒක වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන දෙද්දිම මිය ගියාට පස්සේ පැත්තකට දාලා තිබ්බොත් අනුක්‍රමයෙන් දිය වෙලා ගිහිල්ලා ක්‍රමයෙන් මැස්සෝ පණුව වහලා සරව ටිකෙන් ටික බේරිලා ගිහිල්ලා විරූපී වෙල ස්වභාවයට අර ඇට කැබලි ටික විතරයි ඊට පස්සේ ඉතුරු වෙන්නේ. ඒ ස්වභාවය. දැන් ඔබ මේ බලාගෙන ඉන්නේ ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් අර මෛත්‍රිය ඇතුල් කරන ලද ආදරය කරුණා මෛත්‍රිය ලෙන්ගතුකමත් එක්ක දැන් වැටහීමක් තිබෙනවා. සදාකාලිකයි මමයි මගේ කියලා හිතින් දැඩිව ගැනීමේ තේරුමක් නැහැ. ඒක ශෝක පරිදේ දුක්ඛ දෝමනස් වලට හේතු වෙනවා. ධර්මයට අනුව අපි හිත සකස් කරගන්න බැරි වුණොත්, ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ස්වභාවයට අනුව සංසිඳව ගන්න බැරි වුණොත්, එතන තෘෂ්ණාව සකස් වෙලා Tamanටත් ඒ අයටත් ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ වශයෙන් දෙපාර්ශ්වයටම සියලු දෙනාටම මරණින් මතු പ്രേත විශේෂ දැඩි ආසාව මුල් වුණොත් പ്രേත විශේෂ ඉපදිලා අප්‍රමාණ කල් දුක් විඳින්න සිද්ධ වෙයි. මේට වඩා නරකද? ජීවත් සිටින කාලය තුළ ඔබට පේන ඔය මුහුණ, ඇස්, ජීවිතය, යුතුයකම් අපි දන්නවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ඵල විපාක හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් වෙනවා. දීර්ඝ සංසාර ගමනේ අපි කවුරුත් මේ ගමන් කරලා දැන් මේ ලබා තිබෙන ජීවිතේ. ඒ නිසා සම්මුතිය තුළ නිරෝගීව ඉන්න උදව්පකාර දෙමෝපියෝ දරුවෝ පෝෂණය කරන හැටි දන්නවා. ඊට පස්සේ ස්වාමියා බිරිඳ වුණොන්ට කරන යුතුයකම් සොහිරු සොහිරියන් ආදි වශයෙන් අපිට ඒක දීර්ඝ කරගන්න පුළුවන් හැකි ආකාරයෙන් සියලු දෙනාටම ඒ දේ සිද්ධ කරලා හිත සංසිඳුවා ගැනීම පමණක් නේද කරන්න තිබෙන්නේ. මේට වඩා වෙන කල හැකි යමක් නැහැ. හට අරගෙන බිදී නැතුව යනවා. එහෙම දෙපාර්ශ්වයටම දැනෙනකොට අපේ හිත තුළ නිවීමක් ඇති වෙනකොට එහෙමනම් ගත වෙන හැම මොහොතක්ම අවබෝධයෙන් යුක්තව සම්මුතිය තුළ ඕනෝන් මෙලව ජීවිතයේ සන්තුෂ්ටියක් සැනසෙල්ලක් ලැබෙන ආකාරයෙන් නිවැරදි මඟක පිහිට වෙනවා. එහෙත් අත්හැරීම නම් වූ අවබෝධයටත් හිත පුරුදු කරනවා. නමුත් අපි මේ සසරේ අසරණයි. කාටවත් සදාකාලිකව පිහිට වෙන්න මමවත් මට ඕන විදියට පවත්වා ගන්න බෑ. මම කැමතියි කිව්වට මේ දෙමව්පියෝ දරුවෝ සාම්භාරය වශයෙන් ඔවුන්ටත් මට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතය තුළ පිහිට වීම පමණයි ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් සතර පායෙන් ගලවන මාර්ගයට පිහිටක් සකසා දීම පමණයි මට කළ හැකි වන්නේ කියන තැනක හිත සකස් වෙනවා. දැන් සම්පසාදන ලක්කන සද්දා, සම්පක්කන්දන ලක්කන සද්දා, සද්ධාන සෑහෙන අවබෝධයකින් විශ්වාසයෙන් යුක්තවම මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය මම සම්මත ලෝකයේ තුල මොනතරම් දේවල් කිව්වා. මේක මගේ, මේක අපේ, මේකට මෙහෙම වෙන්න දෙන්න බෑ. හැබැයි මේක දැන් මේ අපි සීලය ගැන කතා කරලා, ධර්මය ගැන කතා කරලා, හොඳ නරක ගැන කතා කරාට මේකත් එක මේක විශ්න ගන්න බෑ. ඒ නිසා දැන් මට වෙනවා ගහන්නම, නපුරුකම් කරන්නම, සොරකම් කරන්නම. දැන් මේ වෙලාවේ මේක කරන්න ඕන. පස්සේ බලමු ඊළඟට හිත හදාගන්නේ කොහොමද කියලා. දැන් මේකත් එක්ක ඉන්න ඕනේ කියලා එහෙම වෙනස් වීමක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයක් නැතුව සරණ යනව නම් මහා කරුණා මහා ප්‍රඥාවසේ සද්ධාවෙදී එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් සම්මුතිය තුල ඔබට හේ මේ උපදුණු ස්ථානේ, මේ ඔබේ පවුල, මේ ඔබට ලැබිච්ච දේවල්, මේවා මේ විදියට වෙන්න ඕනේ. දැන් ඔබට පේනවා, ඔබට දැනෙනවා. අපිට gedara dore ඇහෙවි. ඔබේ හත්මුතු පරම්පරාවෙන් ඔබට ලැබිච්ච දේවල්, ඔබ එකතු කරගත්ත දේවල් මේ විවිධාකාරයෙන් ඇහි. ඒ වුණත් ඔව් සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් නම් හට අරගත්ත සියල්ලම නැති වෙලා යනවනම් සම්මුතිය තුල නේද දැන් මම මේ ඔක්කොට මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව වැඩිපුරම සතර අපාය ඉපදිලා තියෙන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිලත් මියදුණු මල සිරුරු වලින් සුසානියක් නොවුණු තැනක් කියන්නේ මලමිනිය බුහුම දාන්නේ නොකරපු තැනක් සොයා ගන්න බැරි තරම්. එහෙනම් සංසාර ගමනේත් අපි මොනතරම් මම මගේ කියලා කොච්චර දේවල් වලට අයිතිකම් කියන්නේ නැද්ද? හැබැයි ඒවා කෝ එතකොට
දැන් මේ පවත්නා සම්මුතිය තුළ අනුව කටයුතු කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මගේ වෙන්නේ, මම වෙන්නේ, ස්ථිර වෙන්නේ, සදාකාලික වෙන්නේ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යනකොට ඒ අවබෝධය හැකිතා දුරට දිගටම පවත්වනවා. බාහිර අරමුණු කිසිවක් නිසා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය මම කිසිවක් හිතින් දැඩිව අරගෙන ඇලීමකට හෝ ඒව මට ඕන විදියට පවතින්නේ නැති වෙනකොට තරහවකට, වෛරයකට, ගැටීමකටපත් වෙන්නේ නැහැ කියන තැනක හිත පාත්තන්න පුළුවන්කම ලැබෙන්න. එහි සම්මුතිය තුළ තවමත් ඔබ මේ දේ කටයුතු කරනවා. දැන් සම්මුතිය තුළ පැවතිච්ච ඔබේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ගේ දොරක් හරි. ඔබ හැබෑවටම කියන විදිහට තමන්ගේ රට ජාතිය කියලා ඒ දේ ඔබට කටයුතු කරන්න පුළුවන්. හැබැයි සම්මුතිය තුළ විපතක් වෙන්න බෑ. රට ජාතිය ඒ දේ වුණත් ස්ථිර සදාකාලික කියන මා කෙරේ පවතින කියන ස්වභාවය පවතින්නේ. දැන් මේ ජීවිතේ අපි මේ රට, මේ ජාතිය, මේ ආගම කියලා අපි එහෙම අදහස් කරනවනේ වර්තමානයේ. එහෙම කටයුතු කරනවා. මරණින් මතු වෙන රටක ඉපදුණා. දැන් මනුස්සලෝක ඉපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් දැක්කේ නැත්තම්, දිව්‍ය ලෝකයක් නැත්තම්. හැබැයි තරහ වෛරය තිබුණොත් එහෙමනම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් වෙන රටක ඉපදුණා. ඔය කියන වෙන ජාතියකට, වෙන ආගමකට සකස් වුණොත් මොකද වෙන්නේ? එතකොට මෙතෙන්දී අපි මේ කරපු කියපු දෙයින් ප්‍රයෝජනයකුත් නැහැ. හැබැයි මේවා දැඩිව අරගෙන පස්පව් වලට යාමෙන් තරහ වෛරය ගැටීම ඇලිමොල්ට යාමෙන් වෙන්නේ තව මනුස්ස ලෝකයක් අර කියන රටක් ජාතියකුත් ලැබෙන කන්නේ සතර පායක් තමයි හිමි වෙන්නේ. නිසා මේක බොහෝම උපේක්ෂාවෙන්. දැන් මේ ධර්ම කතාව අහන්න ඕනේ උපේක්ෂාවෙන්. එකපාරටම ඔළුව වහලා නීවරණ ධර්මයක් කරගෙන නෑ ඕවා අපිට ඇහෙන්නේ නෑ කියලා ඕක නෙමෙයි කියලා පටන් ගත්තොත් ඒ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා සම්මුතිය තුල පවත්න ඔබ කියන රට, ජාතිය හා ඔබට දෙමෝපියන්ගෙන් ලැබුණ දේවල්, තමන් හදාගත්ත ගෙදර මේ සියල්ලත් එක්කම අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන හැබැයි හිත තුළ මනාකොට සකස්ව තිබෙන්න ඕනේ. මේ කිසිවක් දැඩිව මගේය කියලා මම ගන්නෑ. මේක මමමයි කියලා ගන්නෑ. මේක මට ඕන විදිහට පාත්ත ගන්න පුළුවනි කියලා ගන්නෙ නෑ. හේතුව මේ මොහොතේ S2 පිය වුණොත් විඥානයේ බැහැර වුණොත් එහෙම මේ කිසිම සම්බන්ධයක් මට නෑ. බුදුදහමට අනුව නම් ඒ ඇතිවෙච්ච තද ඇලීම හෝ අකමැති අරමුණුත් එක්ක ඇතිවෙච්ච ගැටීම නිසා හිමි වෙන්නේ සතර අපායමයි. ඒ නිසා කල්ප ගණනක් අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙයි. ඒ නිසා අන්න ඒ දුගතිය හදාගන්නේ නැතුව මේ ජීවිතයේ මේ සම්මුතිය තුල අපි කොහොමද ගැටලු විසඳගන්නේ කියන තැනකට තමයි අපි දැන් හිත පවත්වන්නට අවශ්‍ය කරන්නේ. ඒක පුළුවනි. ඒකට අනුක්‍රමයෙන් අපි පවුල තුලින් ආරම්භ කරන්න ඕනේ ධර්ම සාකච්ඡාවක් වගේ. ඊට පස්සේ හිතවතුන් ඔස්සේ, ඥාතීන් ඔස්සේ මේ විදියට අපි අනුක්‍රමයෙන් දියුණුවක් ඇති කරගත්තොත් ඔබ සම්මතයේ තුළ මේ අපේ රට කියලා ජීවත් වෙනවා. ඒ වගේම අනිත් කොටස් එහෙම පවත්වනවා. හැබැයි අවසානයේ කෙලවරට ගිහිල්ලා ඔබට දැනෙනවා හිත තුළ මේ මම කියන මමවත් හැබෑවට මට අයිති නැතිනම් හිතෙන් අරමුණු හදාගත්ත ඔය කිසිවක් හෝ මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. මේ දේ අරමුණක් පමණක්මයි. අන්න ඒ අවබෝධයට ගැඹුරින් දකින්න ඕනේ. දැන් පුතේ මේ විචිකිච්ඡාවේදී පළවෙනි කරුණ විතර අපි මේ සාකච්ඡා කරේ තව තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි විචිකිච්ඡා කියන සැකයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කෙරෙහි සැකයක් තියෙනවා කියන්නේ ඌර්ණ රෝම ධාතුව තිබුණද නැද්ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණද නැද්ද? ඒක නෙමෙයි. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුවංජන තිබුණා ධර්ම කතාවට අනුව. ඒකත් එක්ක නෙමෙයි දැන් මේ සැකයක් කියලා කතා කරන්නේ. ඒකත් එක කවුරුවත් තර්ක කරන්න යන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන තැනින් අපි ගත්තේ මහා කරුණා මහා ප්‍රඥාව නම්. එතකොට ඒක සරණ ගියාට මේ මුහුණ පාන ගැටලුත් එක්ක ඒ විදිහටම අපිට ජීවත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරාට ඒව කරන්න පුළුවන්. එතකොට අපි අර ධර්මයේ කෙරෙහි සැකයක් නැහැ කියන එකෙන්තරව ධර්මයේ කෙරෙහි සැකයකට එනවා. ආර්ය සංඝ රත්නයේ කෙරෙහි සැකයක් නැහැ කියන එකෙන්තරව ආර්ය සංඝ රත්නයේ සැකයකට එනවා. ඊළඟට අතීත භවයක් කෙරෙහි අතීත ඊළඟ ත්‍රිශික්ෂාව කෙරෙහි සීල සමාධි ප්‍රඥාව කෙරෙහි අතීත භවය අනාගත භවය අතීත අනාගත භව දෙකම පටිසම්පාදේ. එතන ගැඹුරු දහමක් එතන තියෙන්නේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒ අවබෝධය නැතුණාම ඒක හඳුන්වන්නේ අවිද්‍යාව කියලා. ඉතින් වැඩි පිරිසක් අපි මේ පරිසරය තුල කටයුතු කරන්නේ හැබැයි විතරම නොකියුවට මට මේ ගැන සැකයක් තියෙනවා කියලා
ඒ සැකයෙන් අදහස් කරන දේත් එක්ක තමයි ඉන්නේ. මොකද ඒ මාර්ගය තුල විශ්වාසයකින් තොරව කටයුතු කරනවා. විශ්වාසයකට ඇවිදින්න නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරේ අවබෝධයෙන් යුක්තව විශ්වාසයකට එනවනම් ධහම කෙරෙහි පවතින ඒ සැකය බැහැර වෙනවා. ධර්මයෙන් පෙන්ලා දෙන මේ දේ හරි මේ දේ වැරදි ඒ මාර්ගය අනුගමනය කරන්න කියන එකත් එක්කම යොමු වෙන්න ඕනේ. වැරද්දෙන් ඉවත් වෙලා හරි මාර්ගයට යොමු වෙන්න ඕනේ. කුසල් මාර්ගයට. එහෙම නොවෙන්නේ ඒ ගැන සැකයක් තියෙන නිසා. ඒ ගැන පිළිගැනීමකට යන්නේ නැති නිසා. දැන් නකුල මාතාවන් ගැන කියනවා ධර්මයේදී ඕගාදප්පත්තා පතිගාදප්පත්තා අස්සාසප්පත්තා විගත කතං කතා තින්න විචිකිච්ඡා වේසාරජ්ජප්පත්තා අපරපච්චයා සත්තු ශාසනයේ විහෙරති. දැන් මේ විදිහට දිගින් දිගට එතුමිය ගැන කියනවා අවබෝධයෙන් යුක්තව මේ ධහමට ඇතුල් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ ආර්ය සංඝ රත්නේ තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් යුක්තව තමයි ඇති වෙන්නේ. ඕගාදප්පත්තා පතිගාදප්පත්තා අස්සාසප්පත්තා ඒ තුලින් සැනසෙල්ලක් ලබනවා. ඕනෙම කරුණකදී දකින්නේ ඒ තෙරුවන් සරණ ගිය අවබෝධයෙන් යුක්තව සැකයක් නැහැ ඒ ගැන. ඒ නිසා ඒ සැකයකින් තොරවම අවබෝධයකින් යුක්තවම ඕනම ගැටලුවක් දෙස බලන්න පුළුවන්කම ලැබෙනවා. යට කියනවා විගත කතං කතා තින්න විචිකිච්ඡා. ධර්මයේ කෙරේ සැකයකුත් නැහැ. ජීවිත ගමන පාත්තනකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් ජීවිත ගමන පාත්තනකොට බාහිර ආරම්මණත් එක්ක ගැටලුව ඇති වෙනෝනේ. දැන් අද බොහොමයක් ඇති වෙලා තිබෙන්නේ බාහිර ආරම්මණයත් එක්කත් ගැටලු ඇති වෙලා තියෙන්නේ. එතකොට අවබෝධයෙන් යුක්තවම තෙරුවන් සරණ ගිය අයෙකුට තමා කෙරෙනුත් ඒ ගැටලුව විසඳගෙන බාහිර ආරම්මණයනුත් ගැටලුව විසඳගන්න පුළුවන්. දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට දැන් ධර්මයේ අවබෝධයෙන් සරණ ගියා කියලා මට තෙල් ලැබෙනවද කියලා ගෙදරට. ඒ ප්‍රශ්නේ අහනවා. ඒත් අහන්න පුළුවන්. ඒ අනවබෝධය නිසා. එහෙම ලැබුවොත් එහෙම අහුවොත් එහෙම ඔක්කොම භෞතික වස්තු මට ලැබෙයිද තෙරුවන් සරණ ගියාට අහන්න පුළුවන්. කෙනෙක් සමහරු හිතනවනේ දැන් ධර්මයේ රැකෙනකොට ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියනවා. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ පිහිට තියෙනවා කියලා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියලා. කොහොමද උනේ හෙම්බිරිසාව හැදුනනේ. මට කොරෝනා හැදුනනේ. මගේ දරුවෝ විභාගේ සමත් වුණේ නැහනේ. මම හිතපු දේවල් මට උනේ නැහනේ. කොහොිතකොට ධර්මයේ පිහිට. ඒකද මේ බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ පිහිට කිව්වේ ප්‍රථම දේ කෙලෙස් බැහැරවීම නිසා සතර පායෙන් වළක්වල දුගති මාර්ගීවත් කරලා නිවන් මඟ අරමුණු කරන්න ඒ පිහිට ගන්න පුළුවන්. මොකද මරණය ළඟ අපි ඔක්කොම අසරණයිනේ. එතනින් සුගතිය හදන එක තමයි ධර්මයේ වඩාත්ම පිහිට වෙන්නේ. අනිත් පිහිටතාව කාලිකයි. දැන් මේ වෙලාවේ ආර්ථික අපහසුකමක් තිබුණනම් ධර්මයේ අනුගමනය කරන කෙනෙකුට උනත් කල්යාණවන්තයෝ උත්සාහයෙන් කටයුතු කිරීමෙන් අපි ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ ගැටලුවක් නම් හල්ලෙඩ දුක් ඉදිරියේ ආදි වශයෙන් යම් වූද ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්. එහෙම නොවුනත් දීර්ඝ සංසාර ගමනේ ධර්මයේ තුලින් අපි දකින්න පටන් ගත්තොත් උත්සාහයේ අදිෂ්ඨානයේ ප්‍රඥාව කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක ගැටලු වලට අපි මුහුණ දෙනවා. එහෙම නොවුන කියලා වුණත් මනස සකස් කරගත්තොත් අපි නිරන්තරයෙන් සඳහන් කරන වගේ ලද දේන් සතුටු වෙන්න. ආහාරයට පලාකොළ ටිකකින් සකස් කරගත්තු ව්‍යංජනය නමුත් රස මසූලුසේ දැනෙන්නට පටන් ගන්නවා. මේක තමයි ධර්මානුකූලව මනසට තද ඇලීම බැඳීම ගැටීමකින් තොරව ආරක්ෂාවක් ලබනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මොනතරම් සම්පත් තිබුණත් සමහරට ධර්මයේ අවබෝධය නැත්නම් අසරණයි. අතෘප්තිකර ආසාව තියෙනවා. තරහ වෛරය තියෙනවා. අමනාපය තියෙනවා. වෙන ගැටලු නැතුණත් මේවා දැන් මගෙන් අත්හැරුණොත් මොකද වෙන්නේ? මට මේව දාලා යන්න වෙයිද? මම කොච්චර දේවල් ලබලා තිබෙනවද? දැන් මේ මාව මියදුනොත් මොකද වෙන්නේ? මට ලෙඩක් දුකක් හැදිනොත් මොකද වෙන්නේ? මට මේව පරිහරණය කරන්න බැහැ නේද? ඒකට තමන් අසරණ වෙලා තියෙන්නේ. ධර්මයට ලං වුණු හිතක් ඇති වෙනකොට අප නිතර සඳහන් කරන වගේ අනිච්ච දුක්ඛ අනත්ත තිලක්ෂණය. අපි අකර්මණ්‍ය කරේ නෑ. අකර්මණ්‍ය කළා ඒ කෙලෙස්. තද ආසාව, ගැටීම, තරහ, වෛරය අකර්මණ්‍ය කළා. යහපත් වූ දේවල් කර්මණ්‍ය කළා. ඔබ එතකොට යහපත් වූ ආකාරයෙන් ඔබ දියුණු මාර්ගයට ආව. කිසි විටකවත් මේ අපේ තරුණ දරුවන්ට කියන්නේ ඉගෙන ගන්න එපා. ධර්මානුකූලව ගේ දොර ඉදි කරගන්න එපා. ඔබ සතුටින් ජීවත් වෙන්න එපා කියලා කිසි විටකවත් සඳහන් කරන්නේ නැහැ. ධර්මානුකූලව ඔබ කටයුතු කරන්න. ඔබට අවශ්‍ය නම් ධර්මානුකූලව තට්ටුවක් නේ තට්ටු 7ක් හදාගත්තත් කමක් නැහැ. හැබැයි අවබෝධය තියෙන්න ඕනේ. ධර්මානුකූලව ඒක සකස් කරගත්තේ හටගත් වගේම නැති වෙනවා. මෙයත් ඕනම මොහොතක අත්හැරෙන්න පුළුවන්. අවශ්‍යතාවය මත නම් ඔබ ඒක සකස් කරගත්තා. හැබැයි ඒ තුළ ඇලීමක් බැඳීමක් ගැටීමක් නැහැ කියන අවබෝධය ඔබට තිබෙන්න ඕන. ඒක දියුණුවට බාධා කිරීමක් නෙමෙයි. ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරලා ඔබ නපුරු කෙනෙක් නොවේ.
අන්නයටත් විපතක් නොවන කෙනෙක් හැටියට ජීවිතය පවත්වන්න මතු කිරීම. පුතේ අපිට කාලය අවසන්ව තිබෙන්නේ. අපි අද වඩාත්ම සාකච්ඡා කළේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයක් නැතුව විචික් බුද්ධ ආදී අටතැන්ගේ සැකය කියන තැන එක කරුණයි. නැත්නම් අර වචනේම කිව්ව පමණේ අපිට සැකයක් නැහැ. බුදුහාමුදුරුවෝ හොඳටම අපි විශ්වාස කරනවා. හැමතිස්සෙම අපි බුදුහාමුදුරුවෝ සරණ යනවා. දෙවනුවත් කියලා කියනවා කියලා. නමුත් අරමුණු වලට මුහුණ පානකොට ගැටලු ඉදිරියේ අවබෝධයෙන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ නම් වූ මහා කරුණා මහා ප්‍රඥාවත් එක්ක අපි අපේ සිත් සිතුවිලි පාත්තන්න පුළුවන්ද කියලා වර්තමානයේම ඇතිවලා තියෙන ගැටලුත් එක්ක අපිට දකින්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් අපි කොච්චර බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිව්වත් අවසානයේ කෙලවර වෙලා තියෙන්නේ අමනාපයේ ගැටීම අමනාපයේ නොසන්සුන් බවත් එක්කනම් එතන හැබෑවටම සරණ යාමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරේ පවතින්නේ සැකයක්. අන්න ඒ අද කාල වේලාව ඉක්ම තිබෙන නිසා එක කරුණ සාකච්ඡා කළේ ඔබට නැවත අපි ජීවිතේ සුපසන් කරගන්න හිතන්නටයි ආරාධනා කරමින් ලෞකික ලෝකෝත්තර ඵල සම්පatti ප්‍රඥා උපදවා ගන්න මේ සරල තැනකින් ආරම්භ කළොත් ඔබට ධහම දැක ගන්න පුළුවනි. ඒ වෙනුවෙන් ආරාධනා කරමින් හැමගේම ජීවිත සුපසන් වේවා, යහපත් වේවා, දුක්ඛ දෝමනස බැහැර වේවා, ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි ඊටාම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි පංච නීවරණ ධර්මතාවයන් තුල අන්තර්ගත වන්නා වූ විචිකිච්ඡා කියන නීවරණ ධර්මතාවය පිළිබඳව ඊ타මාත්ම පැහැදිලි වූ දේශනාවක් අපේ දේශකයන්න් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම විචිකිච්ඡා කියන නීවරණ ධර්මතාවය අනු කුමක්ද? මේ නීවරණ ධර්මතාවය තුල අන්තර්ගත වන්නා වූ කරුණු කාරණාවන් අප තුල පවතිනවාද වගේම මේ කරුණු කාරණාවන් අප තුලින් තුරන් කරන්නේ කොහොමද කියන කරුණු කාරණාවන් පිළිබඳව අපට හරවත් වූ දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට කටයුතු කළා. ඉතින් අපට දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අදට දේශනාව අපි නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව තවත් සතියක දේශනාවක් ඔබ වෙත සංනිවේදනය කිරීමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව අද වැඩසටහන නිමාවටපත් කිරීමට මත්තෙන් දේශනාව වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළ අපේ සුපින්වතුන්ට උන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ පින්වත් දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දෙසුමෙහි සාකච්ඡාවෙහි අද දවසේහි පින්වත් උදායකත්වයේ ගෙන කටයුතු කළේ කොළඹ 5 හැවුලක් සිටි වෙසෙන අයෝනා මහත්මිය හා අනුර වික්‍රමසිංහ මහත්මයා පින්වත් වූ ඔබ දෙපළ. ඒ වගේම ඉමේස කොළඹ 5 ක්ලාසන් පෙදෙසේ වෙසෙන ඉමේසා විජේ වික්‍රම මහත්මීන්, එක්සත් රාජධානියේ වෙසෙන තුෂාරි වික්‍රමපාල මහත්මීන් ඇතුළු පින්වත් පිරිස විසින් ඔබ සියලු දෙනා මෙතාම සදැහැති පිරිසක්. මා කල්පනා කරනවා සැකයකින් තොරව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යන අනුගමනය කරන ධර්මකාමී පිරිසක් අප බොහෝ කාලයක් දැන හඳුනගෙන ධර්ම මාර්ගයේ තුල ජීවත් වන පිරිසක් හැටියට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව කටයුතු කරන්නේ. අරමුණ මියගිය බර්ටි වික්‍රමපාල පියාණන් නමිනුත් උෂාන් වික්‍රමසිංහ සොහුරා නමිනුත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් පතනවා ජූලි මාසයේ උපන්දින සමරන සහෝදරියන් වන අයෝනා වික්‍රමසිංහ, ඉමේසා විජේ වික්‍රම සහ තුෂාර වික්‍රමපාල පින්නතු ඔබට නිදුක් බව නිරෝගී සම්පන්නිය දීර්ඝ සම්පන්නිය ධර්මාබෝධයේ පිණිස උපන්දින වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන්ට නිදුක් බව නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඩෙරික්හා මානෙල් වික්‍රමසිංහ පින්වත් මව් දෙමව්පියන් වෙනුවෙන් නිදුක් බව නිරෝගී සම්පන්නිය ධර්මාබෝධයේ ප්‍රාර්ථනා කරනවා. ගයන් වික්‍රමසිංහ පුතුණුවන්ගේ අනාගත අධ්‍යාපනයේ පිණිසත් දිල්හාරා වික්‍රමසිංහ දියණියන්ගේ අනාගත අධ්‍යාපනයේ පිණිස මේ පුතා සහ දුව ගුණති පිනති දරුවන් උසස් අධ්‍යාපනයෙන් සඵල වෙලා ලෝකොතනක වෙසුවත් තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයකින් තොරව ධර්ම මාර්ගය තුල ලෝකයේ දකින්ට තමා කෙරෙන් දකින්ට ලෝකයේ අරමුණු පාත්තන කොට දැකගෙන බුදුරජාණන් වහන්සේ හැබෑවටම සරණ ගිය තරුණ දරුවන්සේ අන්නයටත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් කැඳවාගෙන ජීවිත ගමන සුවපත් කරගන්නට දරුවන් වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ රූපවාහිනියේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට උතුම් නිවන් මඟ ප්‍රාර්ථනා කරනවා. වර්තමාන
සභාපති පින්වත් බොල්ලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ වූ අපටත් පින්වත් වූ ඔබ සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදුහෝයි අනුමෝදන් වෙමින් මෙතෙක් වේලා මේ රැස් කළා වූ පුණ්‍ය ධර්මයෝ ඉහතනම් සඳහන් කළ පින්වත් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ දේශනාව ශ්‍රවණය කළ මේ රටේ හොල්ලව කොතනක හෝ ඒ ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගී වූ සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. පින් කැමැති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් දායකත්වයේ ඉසුළු පින්වත් වූ ඔබත් මේ ශ්‍රවණය කළ නැරඹූ ඔබ හැම දිනාටම ජීවන්ත පුතුණුවන් කාර්යමණ්ඩලයේ හැමත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි ඔබ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යමින් ජීවිත ගමන පාත්තන්ට රටේ පවත්නා දුක්ඛ දෝමනස කාලයේ ඉක්මනින්ම බැහැර වෙන්න පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොමදව සැලසේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා නිවනින් සැනසෙත්වායි දෙවියන්ට පින්පතාත් සාදු කියමු. සාදු එක්ව ගාථාවන් කියමු. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා.